ආයු වැඩේවා, සුව බෝ වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. මේ ටිකකටවත් අත්තරින්න බැරි ජංගමයා ඉන්නවා නේද? ළඟම යාළුවා, සුහුරු දුර බණුව, එහෙම නැත්නම් සුහුරු තෙල පවසුව කියන්නත් පුළුවන් ස්මාර්ට්ෆෝන් එක. මෙයානේ ළඟම ඉන්න යාළුවා සහ හොඳම යාළුවා. යාළුවන්ටත් වඩා මෙයා තමයි අපේ ඔක්කොම විස්තර දන්නේ. ළඟම ඉන්න යාළුවා නිසා අපි යන එන කන බොන අඳින පළඳින අපි කැමති අකමැති මේ සියල්ල වගේම අපි හිතන පතන දේවල් සහ අපි කවුද කියන එකත් මෙයා දිහා බැලුවෙන් පස්සේ කියන්න පුළුවන්. දැන් ඉස්සර අපි ජංගම දුරකථන වලින් පින්තූර ගනිද්දි කැමරාව එළියට හරවලා තමයි පින්තූර ගත්තේ. ඒ කියන්නේ ලෝකය දැක්කේ. දැන් අපි සෙල්ෆි ගහන්නේ. ඒ කියන්නේ මම කේන්ද්‍ර කරගෙන තමයි දකින්නේ. මේක කලින් දවසකත් අපි කිව්වා. එතකොට අපේ ජංගම දුරකථන නැත්නම් මේ සුහුරු තෙල පවසුවේ පින්තූර ටික බැලුවාම අපි අරන් තියෙන අපි පරාර්ථකාමීද ආත්මාර්ථකාමීද කියලා කියන්න පුළුවන්. වැඩිපුරම තියෙන්නේ සෙල්ෆි නම් අපි කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා හිතන්න පුළුවන්. ලෝකේ සමාජ විද්‍යාඥයන් සහ සංවේදන විද්‍යාඥයන් මේ මතය ගැන මේ කාරණාව පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ වැඩිපුර සෙල්ෆි තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ අපි කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා. මම වටේ මම ඇතුළුව මට එහෙම තමයි අපි දකින්නේ. කොහොමුණත් දවසකට ඔබ සෙල්ෆි කීයක් ගන්නවද? දවසකට සෙල්ෆි කීයක් ගන්නවද? ප්‍රශ්නට උත්තරේ හදාගන්න අපි අද පුවත් සිරස්වල අතරේ ඒකට අදාළ පුවතකුත් වාර්තා කරනවා. කතාව පටන් ගත්තේ ජංගම දුරකථනේ සෙල්ෆි කීයක් තියනවද කියලා. සෙල්ෆි කියන එකට කියන්නම සිංහල වචනේ සෙල්ෆිම තමයි. අපි කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා පේනවා අපේ ජංගම දුරකථන තියෙන සෙල්ෆි ප්‍රමාණය දිහා බැලුවයින් පස්සේ. ප්‍රධාන සිරස්වල බලද්දිත් පෙනෙයි අපි කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා. අද පෙබරවාරි මාසයේ 8 වෙනිදා අඟහරුවාදා ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මෙන්න මේවා. අද 2.8 හැබැයි 7.7 වැදිලා සෞඛ්‍ය වර්ජනය නිසා රෝගීන්ට අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලයි මේ. අතුරු වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට 7.7 වැදිලා ඖෂධ කවුන්ටර වහලා පරීක්ෂණ නවතී උසසල්වල දිගපෝලිම් ඩයනෝගාංගනී වාර්තා කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද අතුරු වෛද්‍ය සහ පරිපූරක සේවාවලට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ඊයේ උදෑසන සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයේ හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර සේවා අඩාල වී රෝගීහු දැඩි දුෂ්කරතාවට පත් වුණා. වැටුප් සහ දීමනා විෂමතා ඉවත් කිරීම, ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් ඔවුන් මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරනවා. කියද්දිත් හිනහනවා ඖෂධ මිල අඩු කිරීම කියන ඉල්ලීමත් ඔවුන්ගේ තියෙනවා. හැබැයි බෙහෙත් ගන්න ආපු මිනිස්සු විඳින දුක දැක්කයන් පස්සේ ඇත්තටම මේ ඉල්ලීම අවංකව ඉදිරිපත් කර කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොමද ලංකාදීපය කියන්නේ හෙදහෙදියන් ඖෂධවේදීන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විද්‍යුත් කන්තුරේකන ශිල්පීන් දත්ත කාර්මික ශිල්පීන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 18ක සේවකයෝ වැඩ වර්ජන වලට සහභාගී වුණා. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ වලින් සහ රසායනාගාර වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් ඖෂධ නියම කළත් ඖෂධ වේදීන් ඖෂධ නිකුත් නොකිරීම නිසා එම රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටිනු දක්නට ලැබුණා. රෝගී සත්කාරක සහ ප්‍රතිකාරක සේවා, රෝග පරීක්ෂණ, PCR, රැපිඩ් ආදී වෛද්‍ය පරීක්ෂණ, හෘද සැත්කම් ඇතුළු සැත්කම් ආදිය වැඩ වර්ජනයේ හේතුවෙන් අඩාල වුණා කියලා අද ලංකාදීපය වාර්තා කරනවා. ඒ වගේම අද පුවත්පත කියනවා මේ වැඩ වර්ජනය අදත් තියෙනවා කියලා. මොකද මේක සංවිධානය කරන වෘත්තීය සංගම් සඳහන් කරන්නේ අඛණ්ඩව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා. සෞඛ්‍ය වර්ජනය අදත් වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා, රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වී රෝගීන් අපහසුතාවට පත් කිරීමේ වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතුයි කියලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කියනවා කියලා ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. මේ සංවිධානය කිරීමේදී මූලිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ප්‍රමුඛ වෘත්තීය සමිති කණ්ඩායම. දැන් මේක පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් ප්‍රධාන සිරස්වල වලින් පරිබාහිර වාර්තා කරන සෙසු පුවත් තියෙනවා. ඒ අනුව ඊයේ මේ වැඩ වර්ජනයේ 100%ක්ම සාර්ථකයි කියලා හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය කිව්වා කියලා දහරා විජේවර්ධන වාර්තා කරනවා. වර්ජනයේ 100%ක්ම සාර්ථකයි මව්බිමයි වාර්තා කර සිටින්නේ. වර්ජනයේ සාර්ථකයි කියලා දක්වන කරුණු දැක්වීම ඒ අනුව අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා වර්ජනයේ 100%ක්ම සාර්ථකයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය ක්‍රියා සිටි සෞඛ්‍ය වැඩ වර්ජනයේ 100%ක්ම සාර්ථකයි කියලා රෝගීන් අපහසුතාවට පත්වීම ගැන රජය වගකිව යුතු බවත් මේ වනතුරුත් අඩුම වශයෙන් සාකච්ඡාවක් හෝ ලබා දීමට රජය පියවරගෙන නැති බවත් ඔහු කියා සිටිනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 7ක්ම ලැබෙනතුරු එම නැත්නම් ලැබෙනතුරු වර්ජනයේ දිගටම අත් නොහරින බව කී ඔහු රජය තවදුරටත් නිහඬ වේ නම් ජීවිතාරක්ෂක සේවාවන්ද එකින් එක වර්ජනයට එක් කරගන්නා බව ප්‍රකාශ කරනවා. දැන් ඔහු කියනවා ඉල්ලීම් දිනා ගන්නකම් වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා සාකච්ඡාවක්වත් දුන්නේ නැහැ කියලා. හැබැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්කල්ල කරන ප්‍රකාශයක් ඒක අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා ඉල්ලීම් දීලා තියෙන්නේ කියලා. ඔවුන්ගේ ඉල්ලීම් වලින් බොහොමයක් මේ වන විටත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒවා ඉටු කිරීමට දිනවකවානු පවා දන්වලා තියෙනවා. ඔවුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වල සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ඉටු කර ඇති ප්‍රමාණය අද හෙටම ප්‍රකාශයටපත් කරනවා. මේ කියන ඉල්ලීම් වලින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉටු කරලා තියෙන ප්‍රමාණය අද හෙටම ප්‍රකාශයටපත් කරනවා. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ පිරිස කවුද? ඔවුන් පිළිබඳ තීන්දුවක් ගන්න පුළුවන් කියලා ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන් කියලා කෙහෙලි රමුක්කල මහත්මයා සඳහන් කරනවා. රටේ වසංගත තත්ත්වය පහව ගොස් නැති බව දැන මේ පිරිස අවස්ථාවාදී ලෙස හැසිරෙනවායි කියලා චෝදනා කරනවා. හෙදියක් අවමාශයෙන් ලක්ෂයක පමණ වැටුපක් ගනිද්දී මෙසේ රෝගී ජීවිත අවදාන මෙහෙයීම කොයිතරම් දුරට යුක්ති සහගතදයි මේ අවස්ථාවේදී විමසා බලන්න ඕනේ කියලා කියද්දී වැඩ වර්ජනයේ සාර්ථකයි කියලා ඒ සංවිධානය කරපු උදවිය කියද්දී අනික් පැත්තෙන් ගත්තම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රකාශය සමනිසේෂාදි වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. ඒ අනුව එක්සත් හෙද සංගමය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නම් කියන්නේ හෙද හෙදියන්ගෙන් අතිබහුතරයේ වර්ජනයට සහභාගී වුණේ නැහැ. අම්පාර ඇල්පිටිය වගේ රෝහල් රැසකම එකම හෙදියක්වත් වර්ජනයට සහභාගී වුණේ නැහැ. ජාතික ආපදාවක් පවතින මේ වගේ අවස්ථාවක සෞඛ්‍ය සේවයේ වර්ජනයකට එළඹීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. යුද්ධ තියෙන කාලේ පවා රෝහල් වර්ජනය කළේ නැහැ. ආනන්ද හිමියන් පෙන්වා දෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් 7න් 4ක් මේ වන විටත් ලබා දීලා තියෙනවා. නිල ඇඳුම් පිළිබඳ ඉල්ලීමද ලබන මාසය වනට ලැබෙනවා. අනෙක් ඉල්ලීම් දෙකත් ඉටු කරන බවට ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිනවා. මෙවැනි තත්ත්වයක් පවතින විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදී අවසානයේ ගත යුතු පීවර වන වැඩ වර්ජන වලට මේ අවස්ථාවේදී එළඹීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ ඉල්ලීම් දිනා ගැනීමට කරන වැඩ වර්ජනයක් නෙවෙයි වෘත්තීය සමිති තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන වර්ජන මේ වගේ මෝඩකම් නොකර යුතුයකම ඉටු කරන්න කියලා තමයි උන්වහන්සේත් ඉල්ලා සිටින්නේ. ඊළඟට අනික් පැත්තෙන් ගත්තාම මේක ජාතික අපරාධයකට එහා ගියපු අපරාධයක් මේවට එරෙහිව ජනතාව පෙළ ගැහෙන්න ඕනි කියලා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කරන ප්‍රකාශය මේ වගේ වර්ජන වලට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. චමින්ද සිල්වා වාර්තා කරන අද දිවෙන පුවත්පතට සාමාන්‍යයෙන් වැඩ වර්ජන සිදු කරන්නේ හාම්පුතුන්ට එරෙහිව ඉල්ලීම් දිනා ගැනීමට උවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වර්ජන සිදු කරන්නේ රෝගීන්ට එරෙහිව බව සඳහන් කර සිටිනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන. වෘත්තීය අරගල ලෙස පෙන්වන්නේ මේ ගෙනියන්නේ දේශපාලන පක්ෂ වලට අවශ්‍ය දේ ඉටු කිරීම. දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන පවතින වෘත්තීය සමිති තහනම් කළ යුතු බවත් ඔහු සඳහන් කරනවා. ඒ වගේම මේ වන විට වෘත්තීය සමිති ලෙස පෙනී සිටින ඇතැම් වෘත්තීය සමිති නායකයන් ජාතික ලයිස්තු වලින් පාර්ලිමේන්තුවට යාම අමාත්‍යාංශ ලේකම් දුර ඉල්ලීම වැනි විවිධ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිති පාදක කරගත් අවස්ථා සහ පාදක කර ගැනීමට උත්සාහ කළ අවස්ථා උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මෙහෙම වැඩ වර්ජන කරන උදවිය ඊළඟට පාර්ලිමේන්තුව යන්න තමයි බලාගෙන ඉන්නේ කියලා කියනවා. ඒක දැක්ක සමන් රත්නප්‍රිය වෘත්තීය සමිති නායකයා ඔහු පහුගිය පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තුව විසිරවන්න ඔන්න මෙන්න තියෙද්දි මේවා නැවත මතක් කරන්න මේ සටනවල අරමුණු මොනවද කියලා පෙන්눔 කරන්න ඕන නිසා ඒ පාර්ලිමේන්තුවට ගියා විතරක් නෙවෙයි ඒ කියන්නේ ජයන්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවසාන ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ කියන්නේ මාස 1කට 2කට වගේ ආසන්න කාලයකදී මන්ත්‍රී දුරෙන් ඉල්ලාස් වෙනවා. ඒ කාලෙදී පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වෙනවා සමන් රත්නප්‍රිය. ඒ විතරක් නෙවෙයි පර්මිට් එකත් ගත්තා. එතකොට එතරම් ජනතාවාදී සේවයක් කරපු උදවිය තමයි මේ වර්ජන කරන්න කියලා මතක් කරලා දෙනවා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන. ඊළඟට මේ ජීවිත බිලිගන්නේ ස්වාභාවික මාරයන් නෙවෙයි අනිත් පැත්තෙන් ස්වාභාවික මාරයනුත් මේ ජීවිත බිලිගන්නවා. ජීවිත 3ක් පස්කන්දට බිලිවේ සමන්ති වීරසේකර වාර්තා කරන අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මඩවල මහවංගුව දික්කින්න ප්‍රදේශයේ නිවසක් පිටුපස බැම්මක් ඉදි කිරීමට අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු මතට ඊයේ පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු ජීවිතයකට පත්වුණු ඛේදදායී පුවත අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලය හැටියට වාර්තා කරනවා. මව්බිම් පුවත්පතේ සිරස්තලය පාස්කු ප්‍රහාරයට සැකපිට අවුරුදු 2ක් රඳවාගෙන සිටපු හිජාස් හිස්බුල්ලාට අභියාචනාධිකරණය අපදේ.
කමල් මහින්ද්‍ර වීරරත්න වාර්තා කරන්නේ විත්තිය නීතිඥ රොමේෂ් සිල්වාගේ ඉල්ලීමට අභියාචනාධිකරණය එකඟ වෙයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව එලෙස නියම කරන ලද්දේ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විමසුමට ලක් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ විනිසුරු නීල් ඉද්දෙවල මහතා විසින් ලියන ලද නඩු තීන්දුව ජ්‍යෙෂ්ඨ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වයෙන් ප්‍රකාශයට පත් කළා. කොන්දේසි කිහිපයක් දැම්මා. රුපියල් ලක්ෂයක කැපයක් තියන්න ඕන. මහාධිකරණ විනිසුරයා සෑහීමට පත් වුණ තැනැත්තන් දෙදෙනෙකුගෙන් ලක්ෂ 5 බැගින් සහතික කැප දෙකක් තියෙන්න ඕනේ. සෑම මාසකම දෙවෙනි සහ හතරවෙනි සතියේ ඉරිදා පෙරවරු 9:03 අතර පුත්තලම පොලිස් කොට්ටාසයේ නියෝජ්‍ය පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වාර්තා කරන්න ඕනේ. විදේශ ගමන බලපත්‍රය පුත්තලම මහාධිකරණයට බාර දෙන්න ඕනේ. තමා අස්සිර පදිංචි ස්ථානය පිළිබඳ ප්‍රදේශීය ග්‍රාමීණ නිලධාරීවරයාගේ සහතිකය පුත්තලම මහාධිකරණ ලේකාධිකාරීවරයාට දෙන්න ඕනේ. කුමන තත්ත්වයක් මතුවත් කෙබඳු අවස්ථාවක හෝ තමාට එරෙහිව ඇති නඩු කටයුත්තේ සාක්ෂිකරුවන්ට කුමන ආකාරයෙන් හෝ බලපෑමක් කරන්න බෑ කියන කොන්දේසි මත හිජාස් හිස්බුල්ලාට අප ලබා දීමට අභියාචනාධිකරණය එකඟ වෙනවා කියලා වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පත. උදේජීවක නායකයි වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ ඇමති ගම්මන්පිලට පසුපෙළ මන්ත්‍රී ප්‍රහාරයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම උණුසුම් වෙයි කියලා වාර්තා කරන්නේ. හේතුව තමයි ආර්ථිකය කඩා වැටුනේ කොවිඩ් නිසා නොව ණය ගැනීම ඉහළ යාම නිසා බවට බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල කරපු ප්‍රකාශයට දැඩි විරෝධයක් පළ වෙලා තියෙනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේදී. කැට ප්‍රහාරයක් එල්ල වුණා කියලා තමයි කියන්නේ. මොකද ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා තමයි මේ කතාව මුලින්ම ආරම්භ කළේ කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල ආර්ථික කඩාවැටීම පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළා. ඒ ඉල්ලීමට අනුව බලශක්ති අමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කරන විට මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තෙස්ස කුටිආරච්චි ප්‍රකාශ කළේ ආණ්ඩුව තුල සිටින ආණ්ඩුව විවේචනය නොකර ඒ ආරක්ෂා කළ යුතු බවයි. කොහොමුණත් මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ යහපාලන කාලයේ සිදු වූ ආර්ථික කඩාවැටීම කොවිඩ් තත්ත්වය තවත් උග්‍ර කිරීමට කොවිඩ් තත්ත්වයෙන් තවත් උග්‍ර වුණා. යහපාලන කාලයේ සිදු වෙච්ච ආර්ථික කඩාවැටීම කොවිඩ් තත්ත්වය නිසා තවත් උග්‍ර වුණා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ නිසා සත්‍ය කළා කරන්න කියලා ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා කියලා තමයි උදේජීවක නායක වාර්තා කරන්නේ. අර සිරස්සලත් එක්කම මේ තවත් සිරස්සලක් දැක්කනේ EPF ETF අරමුදල් වලින් 25% අධිභාරයක් කියලා. ඒ අනුව වැඩිපුර ආදායම් ලබන සමාගම් වලින් බදු අය කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරා. ඒ පිළිබඳව තමයි අර EPF ETF අරමුදල් වලින් 25% අධිභාරයක් කියලා. එතකොට මේ කියන ආයතන ගොන්නට සේවකාර්ථ සාධක අරමුදල සේවක භාරකාර අරමුදලත් අයිති වෙනවා කියලා තමයි වාර්තා කර සිටින්නේ. ඒ අතරේ 2020 අවුරුද්දේදී කෝටි 12,220ක ප්ලාස්ටික් රටින් ගෙන්වල කියලා ඇහි බැමි උඩ යන සිරස්සලයක් වාර්තා කරනවා. අද දිනවෙන පුවත්පත බුද්ධිකාය මිලානයි වාර්තා කරන්නේ. 2020 අවුරුද්දේ ඇමරිකන් ඩොලර් මිලියන 611.53ක එකෙන් රුපියල් වලින් ගත්තොත් කෝටි 12,220ක ප්ලාස්ටික් මෙරටට ආනයනය කළ බව එක්සත් ජාතීන්ගේ කොම්ට්‍රේඩ් දත්ත පද්ධතිය මගින් අනාවරණ කරගෙන තියෙනවා කියලා තමයි මහින්ද අමරවීර පරිසර ඇමතුමා කියන්නේ. පරිසර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරිසරවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි රුපියල් කෝටි 12,220ක ප්ලාස්ටික් කාලා තියෙනවා. ඇපල් මිදි එහෙම නැත්නම් කිරි ඒවා නෙවෙයි ප්ලාස්ටික් කාලා තියෙනවා රුපියල් කෝටි 12,000කට වැඩියෙන්. ඔන්න ඕවයි ප්‍රධාන සිරස්සල. ඒ අතරේ අර දවසකට සෙල්ෆි කීයක් ගන්නවද කියලා නිකන් පොඩ්ඩක් ඔළුව කසකසුණත් කමන්නේ කල්පනා කරන්න. පත්තරමේන්තුව යලිත් රැස් වෙනවා. කොවිඩ් තිබුණත් පාර්ලිමේන්තුවත් රැස් වෙනවා කියලා වාර්තා කරනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ කොවිඩ් අඩු වුණොත් ඡන්දයකට සූදානම් කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචේව කියනවා. ශාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ කොවිඩ් තත්ත්වය බරපතල නොවුනොත් මේ වසර අවසානයේට කලින්වත් පළාත් පාලන මැතිවරණයේ පැවැත්වේවි යයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචේව අරුණ පුවත්පතට කියලා තියෙනවා. අපි නම් ඡන්දයට ලෑස්ති කොහොමුණත් මේ තියෙන තත්ත්වය ඇතුලේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තමයි ඡන්දෙ තියන්න ලෑස්ති කියලාත් සඳහන් කරනවා. ඒ අතරේ බස්වල කෝච්චිවල ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවල යනවා නම් කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්යෙන්ම ඕනි කියලා එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට පියවර ගන්නවා කියලායි සඳහන් කරන්නේ දිනවෙන පුවත්පත. පොදු ප්‍රවාහන භාවිතයේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට පියවර කියලා අද වාර්තා කරනවා දිනවෙන පුවත්පත. ඒ අතරේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කළා දැන් බූස්ටර් එන්නත ලබා ගන්න හොඳ ඉල්ලුමක් එහෙම නැත්නම් හොඳ ප්‍රවණතාවක් සමාජයේ තියෙනවා. දවසකට ලක්ෂයක් විතර වගේ බූස්ටර් එන්නත ලබාගෙන සිටිනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. මොකද වෙන විකල්පයක් නැහැ, පැහැදිලි විකල්පයක්. ඒ නිසා තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. හැබැයි
මේ අතරතුර වුණත් වර්ජනය ක්‍රියාත්මකයි මේ වර්ජන නිසා අතුරු වෛද්‍ය සේවා වැඩ වර්ජනයෙන් මුල්ලේරියා මානසික රෝගීන්ට දැඩි පීඩා කියලා රෝහල් වැඩ බලන අධ්‍යක්ෂවරිය කියන මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා වාර්තා කරන ලංකාදීපයට මානසික රෝහල්ට වැඩ වර්ජන එපා කියලා ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයත් ඉල්ලනවා. මොරටුව රේඛා තරංගනී ෆොන්සේකගේ තවත් වාර්තාවක් මේ වැඩ වර්ජනය අවසානයේදී බලපාන පිරිස් දිහා බැලුවෙන් පස්සේ පීඩාවට පත්වෙන පිරිස් දිහා බැලුවෙන් පස්සේ මානසික රෝහලට මේ වැඩ වර්ජනය එපා කියලා මේ කාරුණික ඉල්ලීමක් කරනවා. හිතක් පපුවක් තියෙන මිනිස්සුන්ගෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. කොහොමුණත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ විදිහට වාර්තා වුණත් ලොක්ඩවුන් එකකට මෙතන සංචලන සීමා පැනවීම සඳහා අදහසක් නැහැ කියලා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරන ප්‍රකාශය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරන ප්‍රකාශය වාර්තා කරනවා අද සුජිත් හේවාචූලිගේ ඒ අනුව කොරෝනා පැතිරීම වැඩි හැබැයි වගකීමෙන් වැඩ කරන්න සංචලන සීමා දාන්න අදහසක් නැහැ. බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගැනීම ජනතාවගේ යුතුයකමක් කියලාත් එතුමා සඳහන් කරනවා. යුද හමුදාව ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන ස්ථානවලට සහ රජයේ සහ පෞද්ගලික කාර්යාලවලට ගිහිල්ලා බූස්ටර් එන්නත ඇතුළු එන්නත් ලබා දීමට ඇරඹු වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලාත් එතුමා සඳහන් කරනවා. රස්තියාදු වෙන්නේ නැතුව ප්‍රමාදයකින් තොරව ජනතාවට එන්නත ලබා දීමට කටයුතු කරන හැටියට යුද හමුදා සහභාගීකයන්ට තමන් දැනුම් දීලා තියෙනවා කියලා එතුමා සඳහන් කරනවා. ඒ කියන්නේ එන්නත ලබා ගන්න එන්නත දැනට ලක්ෂයක පමණ පිරිසක් ලබා ගන්නවා. යුද හමුදාවෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පෝලිං රස්තියාදු නැතුව ඉක්මනින්ම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම සඳහා. ඒ අතරේ උසස් පෙළ විභාගයත් ආරම්භ වුණා කියලා ඡායාරූප එක්කම ලංකාදීපේ වාර්තා කරනවා. උසස් පෙළ විභාගයේ ආරම්භයේ ඩයනා උදයන්ගනී වාර්තා කරන ඡායාරූප වාර්තාකරු රුෂිරු කොළඹතන්ත්‍රි යනුව කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන්ට තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයකදී එහෙම නැත්නම් නිවසට ආසන වෙනත් දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයකදී එහෙම නැත්නම් නේවාසිකව සිටමින් විභාගයට මුහුණ දීමේ අවස්ථාව සලසා දීලා තියෙනවා කියලාත් වාර්තා කර සිටිනවා. කොවිඩ් ආසාදිත සිසු 139ක් උසස් පෙළට ලියනවා ඩයනා උදයන්ගනීගේ වාර්තාවක්. අර කලින් කිව්වාගේ ආසාදිතව ඉන්න අපේක්ෂකයන්ට තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි විභාග මධ්‍යස්ථානයක නැත්නම් නිවසට ආසන්න වෙනත් දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටින්න පුළුවන් නේවාසිකව නිරෝධානයේ වෙමින් සිටින විභාග අපේක්ෂකයන්ද විභාග ශාලාවල වෙන් කර ඇති ස්ථානවල ඉඳලා විභාග ලියන්න පුළුවන් කියලායි එල්.එම්.ටි. ධර්මසේන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටින්නේ. මේ පාර උසස් පෙළ විභාගයට කොවිඩ් ආසාදිත ළමයින් දරුවන් 139 දෙනෙකුත් විභාගය ලියනවා. ඒ විතරක් නෙවෙයි වැලිකඩ රැඳවියෝ 3 දෙනෙකුත් විභාගය ලියනවා උසස් පෙළ විභාගයට. ඒ අතරේ LTT සැකකරුවන් 3 දෙනෙකුත් ඉන්නවා සැකකරුවෙකුත් ඉන්නවා කියලා ඉන්දිකාරාමනායක වාර්තා කරන්නේ. LTT සැකකරුවෙක් ඇතුළු රැඳවියන් 3 දෙනෙක් ඉන්නවා. මෙයාගේ වයස් දිහා බලන 43, 46 සහ 38 අවුරුදු 43, 46 සහ 38 කියන වයස්වල ඉන්න රැඳවියන් තමයි මේ විභාගය ලියන්නේ. ඒ කියන්නේ තමන්ගේ නිදහස සීමා වෙලා තියෙනවා. තමන් දඩුවමක් විඳින්මින් ඉන්නේ. අනික් පැත්තෙන් ගත්තම තමන්ගේ වයස අවුරුදු 46යි, 43යි, 38යි ජීවිතේ අත්හැරලා නැහැ. උසස් පෙළ ලියනවා. ඒක හොඳ පුවතක්. ඒක අපි උඩ ගත්ත අද ලංකාදීප පුවත්පතේ ඉන්දිකා රාමනායකයි ඒ පුවත වාර්තා කරන්නේ. පාඩම් කරන අතරතුරේදී ලයිට් කැපුවොත් වෙන්නේ මොන වගේ අබැද්දියක්ද කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊයේ ලයිට් කපනවා කියලා කිව්වා. හැබැයි ලයිට් කැපුවේ නැහැ. අදත් ලයිට් කපන්නේ නැහැ කියලා මේ සිංහලෙන්ම කියනවා. අද යොහාන් බාසුරයි වාර්තා කරන්නේ අද විදුලිය කැපෙන්නේ නැහැ. ලංකාදීපයට වාර්තා කරන යොහාන් බාසුර කැලණිතිස්සට විදුලි ඉන්ධන ලැබුණා. ඒ නිසා ලයිට් කපන්නේ නැහැ අද. ලංවිම නිලධාරියෙක් කියයි කියලා වාර්තා කරනවා. දවසේ විදුලි ඉල්ලුම මෙගාවෝට් 1850 ඉක්මවන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. ඒ නිසා 1850 සීමාව ඉක්මවුනේ නැතොත් ලයිට් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා සඳහන් කර සිටිනවා. කැලණිතිස්සට ඉන්ධන ලැබුණා. අද විදුලිය කැපෙන්නේ නැහැ. විදුලියේ කතාව තා පොඩ්ඩක් ඉස්සරහට ඇදගෙන යන්න පුළුවන්. ඒ අතරේ දැන් IOC එක LIOC එක එහෙම නැත්නම් ලංකා ඉන්දියානු තෙල් සමාගම ඊයේ සිට බලපෑත්වෙන විදිහට කියන පෙරේදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා බලපෑත්වෙන විදිහට තෙල් මිල වැඩි කරා. සිපෙට්කෝ වැඩි කරයිද නැද්ද? සිපෙට්කෝ තෙල් මිල ඉහළ දාන්නේ නැහැ. යොහාන් බාසුර කියන්නේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා උපුටා දක්වමින් ඉන්දිය ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවත් ලංකා khනිජ තෙල් සංස්ථාව ඒ කියන්නේ සිපෙට්කෝ එක ඉන්ධන මිල ඉහළ දාන්නේ නැහැ. පහුගිය මාසෙ සිට ඩීසල් ලීටරයකින් රුපියල් 35ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 7ක පාඩුවක් ලබනවා කියලා කියනවා. කොමුලත් ඡායාරූපයක් වාර්තා කරනවා රුෂිරු කොළඹ තන්ත්‍රගේ අද ලංකාදීපයට සිපෙට්කෝ පිරවුම් හල්ලඟ දිගු පෝලිං තිබුණා කියලා ඊයේ අපි මේක අපි අත්දැක්කා. කොමුණත් ඊයේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් උපදෙස් දීපු කාරණාවක් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න කියලා. ඒක අද අජන්ත කුමාර අගලකට වාර්තා කරනවා. රටේ ඇතිව තිබෙන විදුලි අර්බුදයේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභයන් පාවිච්චි කිරීම අපනයනයේ ආර්ථිකයේ සංවර්ධනය කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියලායි ඊයේ සඳහන් කර සිටියේ. මේ විදිහට හැමදාම පොසිල ඉන්ධන පුච්චලා අපිට තෙල් ලබා ගන්න බෑ. වෙන විකල්පයකට අපි යන්න ඕනේ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අපි කටයුතු කරන්න ඕනේ කියලා ඊයේ සඳහන් කළා. ඊළඟට ඊයේ ගත්ත තවත් තීරණයක් අද මව් බිම පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ ද්‍රව්‍ය අඩුවක් නැතුව රට තුළට සැපීමේ වගකීම බැසිල්ට බාරයේ දෙයි චාමරාමනුසුරේ වාර්තා කරන්නේ. රේගුවේ හිරවී ඇති බහලුම් කඩිනමින් නිදහස් කරන්න ජනපතිගෙන් නියෝග කියලා අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව රේගු බහරේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම භාණ්ඩ හිඟයකින් තොරව විශේෂයෙන්ම එළඹෙන උත්සව කාලයේදී හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳ පොලේ සුලභ කිරීම සඳහා විශේෂ කමිටුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දීලා තිනවා. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තාම කූට අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතිබිය යුතු බවටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දීලා තිනවා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙසත් මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණයට නව කමිටුව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා තියෙනවා. මොකද දැන් හාල් කන්ටේනර් 500ක් විතර වගේ වරායේ තියෙනවා ඩොලර් නැතුව කියලා ජාතික පුවත්පත්වල වාර්තා කළා. අපිට මතකයි මේ හාල් ආනයනය කිරීම සඳහා අවසර දීපු අවස්ථාවේදී මුදල් ඇමතිවරයා කියපු කතාව. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වේ වෙලාවේදී හාල් ආනයනය කරන ඕන කෙනෙකුට අවසර දෙනවා. හැබැයි ඩොලර් ඉල්ලන්න එපා. ඩොලර් දෙන්නේ නැහැ. ඩොලර් තමන් හොයාගෙන තමන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් හාල් ගෙන්නන්න. දැන් එහෙම උපදෙස් දීලා තියෙද්දිත් හාල් ගෙන්නලා ඩොලර් ඉල්ලන එක ඒක වෙනම කතාවක්. කොහොමුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් ආහාර ද්‍රව්‍ය අඩුවක් නැතුව වෙළඳ පොලේ තියෙන්න ඕනේ උත්සව සමයේ. ඒ සඳහා කමිටුවක් පත් කළා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කියලා අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. ඊළඟට මව්බිමේ ඒත් එක්කම වාර්තා කරනවා සිමෙන්ති මාෆියාව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වැඩ ලක්ෂයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පවා අඩපණ කරන්න මේක හේතුවක් වෙයි කියලා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරනවා. ක්‍රිෂාත් පත්‍රා ජයසූරියයි මේ වාර්තාව ගෙන එන්නේ මව්බිම පුවත්පතට. සිමෙන්ති හිඟවීමෙන් සහ අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් රජය ආරම්භ කර ඇති වැඩ ලක්ෂ්‍ය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කර සිටින්නේ. දුෂ්කර ප්‍රදේශවලට ප්‍රවේශ මාර්ග සඳහා පාලම් දසදහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, ඊළඟට අධිවේගී මාර්ග පාලම් මේ සියලු ව්‍යාපෘති සඳහා සිමෙන්ති හිඟය සහ අමුද්‍රව්‍ය හිඟය දැඩි ලෙස බලපානවා කියලා ඉදිකිරීම් ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරනවා. ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කර සිටිනවා කියලා මව්බිම් පුවත්පත කියද්දී ඒත් එක්ක මව්බිම් පුවත්පත කියනවා මේ අමුද්‍රව්‍ය හිඟය සඳහා ක්‍රිෂාන් පතුරත් ජයසූරියමයි මේක වාර්තා කරන්නේ. අමුද්‍රව්‍ය හිඟය සඳහා විසඳුමක් යෝජනා කරනවා කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහත්මයා. ඒ අනුව චීනය වගේ රටක් එක ක්‍රෙඩිට් ලයින් ක්‍රමයක් වෙන් කරගනිමින් අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ලංකාවෙන් රුපියල් වලින් ගෙවලා යුවාන් වලින් එහෙදි ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න ඒකට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළා කියලා සඳහන් කර සිටිනවා. අද මව්බිම් පුවත්පතම තමයි මේ ප්‍රකාශය වාර්තා කර සිටින්නේ. සිමෙන්ති මාෆියා වැඩ ලක්ෂ්‍ය අඩපණ කරයි අමුද්‍රව්‍ය හිඟය මකන්න ඇමති විමල්ගෙන් යෝජනාවක් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අර සෞඛ්‍ය වැඩ වර්ජන ගැන එහෙම කිව්වෙන් පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් වැඩ වර්ජනේ PHI ලොක්කාගේ පුටු අවුරුදු 3ක් තිස්සේ හිස් කියලා සවන ශේෂාදි වාර්තා කරනවා. ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධුරය අවුරුදු 3ක පමණ කාලයක් තිස්සේ හිස්. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම් පැවරෙන ප්‍රධාන ධුරය වසර 3ක් පමණ තිස්සේ පුරාපාඩු වෙලා තියෙනවා. මේක බරපතල ගැටලුවක් කියලා තමයි සඳහන් කරන්නේ. දැන් එනිසා මොකද වෙන්නේ වෘත්තීය සංගම්වල නියෝජිතයන්ගේ එහෙම නැත්නම් වෘත්තීය සමිතිවල ප්‍රධානීන්ගෙන් තමයි මාධ්‍යයටත් අදහස් අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ වෘත්තීය සංගම් අනිත් පැත්තෙන් වැඩ වර්ජන කරනවා ආණ්ඩුවට එරෙහිව. එතකොට පැහැදිලි මේ යාන්ත්‍රණය කොයිතරම්
ගැටලු සහගතවද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා අර හොරාගේ අම්මගෙන් පේන අහන්න බෑ. කොහොමුණත් PHI ලොක්කගේ පුටුව අවුරුදු 3ක් තිස්සේ හිස් කියලත් අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. ඊට පස්සේ විදුලිය පිළිබඳව කතාවලට තවදුරටත් ඉඩක් අපි තිබ්බනේ. විදුලිය බිඳවැටීමට ඉංජිනේරුවන් වගකිව යුතුයි කියලා අද සිවිල් සංවිධාන එකමුතුව කරන ප්‍රකාශය උදේජී වේකනායක සහ අශිකා ජයවීර වාර්තා කරනවා අරුණ පුවත්පතට. මොනවද මේ සිද්ධි? මේ සිවිල් සංවිධාන එකමුතුවට විවිධ සංගම් 10ක් ඇතුළත් වෙනවා. පහුගිය අවුරුද්දේ කොස්ගම ග්‍රිඩ් උපපොළ විසන්ධි කිරීම නිසා ඇතිවෙච්ච විදුලිය ඇන හිටීම. ඒ වගේම බැලිවිට ප්‍රදේශයේ සිදු වූ විදුලිය බිඳවැටීම සහ පහුගිය දෙසැම්බර් 3 වනදා සමස්ත විදුලි පාරිභෝගිකයන් පැය 7කට ආසන්න කාලයක් අඳුරේ තැබීම කියන සිද්ධීන් පදනම් කරගනිමින් විමර්ශනයක් කළ යුතු බව තමයි මේ සංවිධාන පෙන්වා දෙන්නේ. මේ විදුලිය බිඳවැටීම් සැලසුම් සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කරමින් විමර්ශන සිදු කරන හැටියට තමයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ සිවිල් සංවිධාන එකමුතුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා. මොකද මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ ඉතා බලතල සහිත ආයතනයක්. ආයතනයක්. එතකොට මේකේ කටයුතු වලට ආණ්ඩුවටවත් මැදිහත් වෙන්න බැරි තරම් ප්‍රබල විදියට තමයි මේ පනත සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වෙච්ච විදුලිය බිඳවැටීම් පිළිබඳව විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ 3 වෙනිදා වෙච්ච විදුලිය බිඳවැටීම විදුලි බල මණ්ඩලය දන්නෙත් නෑ, මහජන උපයෝගිතා කොමිෂන් සභාව දන්නෙත් නෑ, කවුරුවත් දන්නේ නෑ. ලයිට් කැපුවා. කොහොමද ඒක උනේ? අද ඉන්ද්‍රජිත් සුබසිංහ සංවාදයක් කරනවා ජනක රත්නායක, ඒ කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතියෙක්. අර ප්‍රයිවට් බස් වලට වෙන වැඩේම තමයි වෙන්නේ. වේගෙන් යන්න ගියායින් පස්සේ කොහේ හරි වදිනවා. ඒක නිසා තමයි මේ කෙටි කාලයක් ඇතුළත වැඩි පුවත් ප්‍රමාණයක් යන්න ඕන නිසා මේ විදිය පොඩි වේගය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා වෙන පටලැවිලි වලට සමාව දෙන්න. ඔබ දේවගති තියෙන අයනේ, අපි ඉතින් මනුස්ස ගති තියෙන අය. කොහොමුණත් මෙගාවොට් 26ක් දවමින් කොළඹ විතරක් වීදි ලාම්පු 18000ක් දැල්වෙනවා කියලා මේ සිරස්සලේ දෙමින් සඳහන් කරන කාරණාවේදී දෙසැම්බර් 3 වෙනිදා වෙච්ච සිද්ධිය පිළිබඳව සභාපතිවරයා කියනවා සාමාන්‍යයෙන් නම් මේ ඉල්ලීම කරන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා තමයි ලයිට් කපනවා නම් ඒ ඉල්ලීම කරන්න ඕනේ. හැබැයි දැන් මෙතන වගකීම් නිලධාරීන් කිසිම කෙනෙක් මේ විදුලි කප්පාදුව ගැන දන්නේ නැහැ. වගකීම් පුද්ගලයන්ට නොදැනෙන්න තවත් පුද්ගලයන් හෝ පිරිසක් මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවා කියලා දැන් අපට සැකයක් තියෙනවා. ඒ කවුද කියන එක ගැන පරීක්ෂණ පවත්වනවා. දෙසැම්බර් 3 වෙනිදා ඇති වුණු විදුලි කප්පාදුව ගැන හොයලා බලන්න මාර්තු 3 වෙනිදාට මහජන විභාගයක් තියෙනවා කියලාත් සඳහන් කර සිටිනවා. ඒ වගේම දැන් ඉස්සරහට ලයිට් බිල වැඩි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්දී ඔව් සමහර වෙලට එහෙම වෙන්න පුළුවන්. මොකද පහුගිය අවුරුදු 5-6 පුරාම ආණ්ඩුව කිව්වේ සහනාධාර ලබා දෙන මේ පාඩුව පියව ගන්න කියලා. ඒ නිසා විදුලි බල මණ්ඩලයට සහනාධාර ලබා දෙනවා. ආණ්ඩුව ඒ සහනාධාර නැවැත්තුවොත් විදුලි බිල වැඩි කරන්න වෙයි කියන එකත් පොඩි ඉඟියක් දෙනවා. ඊළඟට දැන් මේ තියෙන ප්‍රශ්න තමයි ලයිට් කපනවද නැද්ද කියන එක නෙවෙයි. ඒවත් ගැටලු දීර්ඝකාලීන බලපැවැත්වුණයින් පස්සේ තමයි ඒක අර්බුදයක් බවට පත් වෙන්නේ. එතකොට බලශක්ති අර්බුදය තියෙන්නේ මේ ලයිට් කපන තැනේ නෙවෙයි වෙන තැනක. ඒ අනුව දැන් එදා වේල පිරිමහ ගන්න තත්වයකට ඇවිල්ලා තියෙනවා. කොහොමද අපිට පුනර්ජනනීය බලශක්තිය වලින් 70%ක් විදුලිය උත්පාදනය කරගන්න පුළුවන් වේද 2030 වෙද්දී. රජයේ තීරණයක් ගත්තොත් පුනර්ජනනීය විදුලියේ 70%යි කියලා ඒක ඇත්තටම හොඳ තීරණයක්. ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. සූර්ය බලයෙන් ජනනය කරන විදුලියට අපි ගෙවන්නේ රුපියල් වලින්. අනික සියලු දේවල් වලට අපි ගෙවන්නේ ඩොලර් වලින්. මූල්‍ය අර්බුදය මගහරවා ගන්න තියෙන හොඳම විසඳුම තමයි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය. හැමදෙනෙක්ම මේ සඳහා සහයෝගය ලබා දිය යුතුයි. ඩොලර් වලින් නෙවෙයි අපි සූර්ය බලශක්තියට විදුලිය ගෙවන්නේ. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් කියන්නේ සූර්ය පැනල ආදිය ගෙන්නව ගන්න කේබල් මේවට අපි ඩොලර් වලින් ගෙවන්න ඕනේ බව ඇත්ත. ඒ මූලික වියදම විතරයි. ඊට පස්සේ නඩත්තු වියදම හැරෙන්න අපි බලශක්තිය සඳහා ඒ කියන්නේ ඉරට ඩොලර් වලින් ගෙවන්න ඕනේ නැහැ. ඒක තමයි මේ කියන කතාව. නිසා එක පැත්තකින් ඩොලර් අර්බුදයට දීර්ඝකාලීන විසඳුමක් වෙනවා. පරිසර හිතකාමී ඒ වගේම මේ තියෙන අර්බුදයට කියන්නේ බලශක්ති අර්බුදයටත් හොඳ විසඳුමක් සූර්ය පැනල භාවිතය එහෙම නැත්නම් සූර්ය බලශක්ති භාවිතය. ඒ වගේම කොහොමද අපි පරිභෝජනය අර පිරිමැස්මෙන් කරන්නේ මේ දවස්වල? අර කිව්ව 1850ක් දක්වා එහෙම නැත්නම් 1850ක් මෙගාවොට්ස් වලට වඩා වැඩි ඉල්ලුමක් අද දවසේ ආවොත් ලයිට් කපන්න වෙනවා කියලා. අපි සමහර වෙලාවට තනි තට්ටුව නගින්නත් විදුලි සෝපානය පාවිච්චි කරනවා, ලිෆ්ට් එක පාවිච්චි කරනවා. පඩිපෙළ මේ පේන්න තියෙන හොඳට. හැබැයි
අපි පඩිපෙළ වෙනුවට තනි තට්ටුව නගින්න විදුලි සෝපානය පාවිච්චි කරනවා. ඒ අපි අනික් පැත්තෙන් ගත්තම හවස 6 ඉඳලා 10 වෙනකම් රටේ දෛනික විදුලි පරිභෝජනය උපරිමයක් වෙන කාල සීමාව තමයි මේ පීක් ටයිම් එක. පුද්ගලික ජෙනරේටර් වලින් පෞද්ගලික අංශය විදුලි උත්පාදනය කරන්න කැප වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයත් මේ වගේ කැපවීමක් අපේක්ෂා කරනවා කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා. කොළඹ මහනගර සභා සීමාව විතරක් වීදි ලාම්පු 18000ක් දැල්වෙනවා. ඒවට මෙගාවොට් පැය 26ක් උත්පාදනය කරන්න වෙනවා. එහෙම නැත්නම් පුච්චන්න වෙනවා. මේ මොහොතේදී උද්ගත වෙති තත්ත්වය ගැන සලකලා මේ ප්‍රමාණය ඉතිරි කරගත්තත් ලොකු බලශක්තියක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බලශක්තිය හරියට වතුර වගේම ඉතුරු කරගන්න පුළුවන්. මොකද අප්‍රේල් මාසයේ අවසාන වෙනකම් වැස්ස ආවේ නැත්තම් සහ මේ තියෙන වතුර ටික කළමනාකරණය කරගන්න බැරි වුණොත් අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ගිගාවොට් පැය 3ක ප්‍රමාණයකින් අපේ පරිභෝජනය අඩු විය යුතුයි කියලා අපි යෝජනා කරන්නේ. හැබැයි මේ සාකච්ඡාව අවසානයේදී කියනවා අර සිපෙට්කෝ එක තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා කිව්වනේ. ඒ වුණාට IOC එක පෙරහැරේ කස ගහගෙන ගියා වුණාට සිපෙට්කෝ මිලත් ඊට පස්සේ වැඩි කරන්න වෙයි කියලා. ඊළඟට ඒ සාකච්ඡාව ටිකක් වැඩි අවධානයක් යොමු කළේ තියෙන ගැටලුව හරියට අපි හඳුනා ගන්න ඕනේ නිසා. ඒ අතරේ ගැටලු නෙවෙයි විසඳුම් ගැන කල්පනා කරන මිනිස්සු අපිට හැමදාම වටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය අපි දකින්නේ ගැටලු ගැන කතා කරනවා. ගැටලු ගැන තමයි පාරට බහින්නේ. මෙන්න විසඳුම් අරගෙන පාරට බැස්ස පිරිසක් ගෑස් අනතුරු වල ගෑස් බස්සන්න කැලණි සරසවි සිසුන්ගෙන් අලුත් මෙවලමක් කර්මාන්ත ප්‍රදර්ශනයේදී තමයි මේ නව නිපැයුම හොයාගෙන තිබෙන්නේ. එමෙ නැත්නම් මහජන ප්‍රදර්ශනයේට එළි දැක්ුණේ එරන්දි කෞශල්‍යගේ වාර්තාවක් මේ කැලණි විශ්වවිද්‍යාලයේ භෞතික හා ඉලෙක්ට්‍රොනික අංශයේ අවසන් උපාධි ව්‍යාපෘතියේ ලෙස ඉෂාර රාජපක්ෂ, සංදීප හසරංග, දුලීෂ් මදුරංග, කනිෂ්ක ගුණරත්න කියන මිතුරන් සිව් දෙනා කරපු නව නිපැයුමක් දැනට වෙළඳපොලේ අලෙවන උපකරණ වලින් සිදුවන්නේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීම විතරයි. හැබැයි මේ නව නිපැයුම් මගින් රෙගියුලේටරයේ ස්වයංක්‍රීයම ක්‍රියා විරහිත වෙනවා විතරක් නෙවෙයි මේ ඒකකයට තවත් කොටසක් එකතු කළාට පස්සේ විදුලි කාන්දුවක් වුණොත් අවට ඇති පරිපතත් ස්වයංක්‍රීය විදුලි පරිපතත් ස්වයංක්‍රීයවම අක්‍රිය වෙනවා. ඒ කියන්නේ ලයිටුත් ඉබේම ඕෆ් වෙනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ නිසා මේ නව නිපැයුම ගැන මීට වඩා අපි අවධානය යොමු කරමු. ගෑස් අනතුරු වල ගෑස් බස්සන කැලණි සරසවි සිසුන්ගෙන් ඉදිරිපත් වෙච්ච නව නිපැයුමක්. සරසවි සිසුන්ගෙන් විය යුතු කාරණාව ඔන්නෝක තමයි රටේ සමාජයේ පවතින ගැටලු වලට නව නිපැයුම් නව විසඳුම් දෙන එක. ඒ නිසා මේ තරුණයන් තුන්දෙනාගේ නම ආයේ කියන එක පව් නෑ. මේවා වටිනවා. මේවා ජාතික සම්පත් මේ තරුණයන් තුන්දෙනා ඉෂාර රාජපක්ෂ, සංදීප හසරංග, දුලීෂ් මදුරංග සහ කනිෂ්ක ගුණරත්න කියන මිතුරන් 4 දෙනා පිළිබඳව නැවත මතක් කරනවා. මේවා සිද්ධ නොවෙච්ච වැඩ. ඊළඟට අපි මතවාද විදියට සමහර දේවල් කතා කළා. බලන්නකෝ වල්ලපට්ට අත්අඩංගුවට ගන්නවා. ඒවයින් අපි ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ කියලා. මෙන්න ප්‍රයෝජනයක් ගන්නවා. මෙරට ප්‍රථම වල්ලාපට්ට නිස්සාරණ කම්හල 10 වනදා විවෘත කෙලේ කියලා වාර්තා කරනවා. සුනිල් පියතිලක කුරුණෑගල ඉඳලා වාර්තා කරන්නේ. මෙරටට විශාල විදේශ විනිමයක් ගෙනෙමින් රත්නපුර පින්තැන්නේ පිහිටි මෙරට ප්‍රථම අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ලබන 10 වනදා පෙර උදේ 9ට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙනවා. ඇයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යන්නේ කියලා හිතුවම වට්මන් ක්‍රිකට් ලෝවේ නමගිය විනිසුරුවෙක් ලෙස ක්‍රියා කරන කුමාර ධර්මසේනගේ පුරෝගාමීත්වයෙන් තමයි මේ නිෂ්පාදනාගාරය ආරම්භ කළ තියෙන්නේ. මේ වෙනුවට මේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය අගාවුඩ් ඒ කියන්නේ මේ වල්ලපට්ට ශාක 30000ක් පමණ මේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක රෝපණය ආරම්භ කළා තියෙනවා. සියලු ශාක සම්පූර්ණයෙන්ම කාබනික වගාවට අනුව තමයි නිර්මාණය වගා කරලා තියෙන්නේ කියලත් අද අරුණු පුවත්පත වාර්තා කරනවා. එහෙම කිව්වම කෝටි ගාණක් වටින උපකරණයක් ගෙනල්ලා අනික් මේ ඒ කතාවේ ඒ වගේ කතාවල අනිත් පැත්ත මහ පොළොවේ සම්පත් හරිහැටි ගොඩ ගන්න ගෙන විද්‍යුත් උපකරණයක් පුස්කයි ජූඩ් සමන්ත පොත්වල ඉඳලා වාර්තා කරන්නේ. ඒ අනුව ඛනිජ නිධියකින් කැනීම් කළ හැකි ප්‍රමාණය ගණනය කිරීම සඳහා පතල් හා භූවිද්‍යා කැනීම් කාර්යාංශය 2016 දී ගෙන්නලා තියෙන්නේ කෝටි 7ක් විතර වියදම් කරලා තියෙනවා. හැබැයි මේ උපකරණය තවම සමාන ලක්ෂ 7ක් විතර වියදම් කරලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කනින්න ඕනේ තැන හරියටම තියෙන සම්පත් ප්‍රමාණය හඳුනගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රයෝජනට ගන්න නැහැ කියලා වාර්තා කරනවා. ඊළඟට අධිවේගී මාර්ගවල රියානතුරු ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යන එන උදවිය ඒ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනි කියලාත් මතක් කරනවා.
අද ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා පුවතක් තෝරගන්නේ ඒ පුවත මේ විසිරුණු පුවත් අතර ඒ පුවත තෝරගන්නවා. ඒ තමයි නිකවරටේ ප්‍රියානි මංගලික වාර්තා කරනවා නාඩු 90ට සම්බ 92ට කීරි 95ට කුරුණෑගලින් පුත්තලමින් මණ්ඩලයේ වී කිලෝ ලක්ෂ 23ක් ගනි. වී අලුවි මණ්ඩලයේ මෙවර මහකන්නේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙන් වී කිලෝ ලක්ෂ 23ක් පමණ ඊයේ වන විට මිලදීගෙන තියෙනවා කියලා තමයි වයම් පළාත් බහර ප්‍රාදේශික කළමනාකාර රසික විරංග මහත්මිය සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට වාර්තා වෙන අනිත් පැත්තෙන් මෝල්ලු පුද්ගලික මෝල්ලු සහ මාෆියාව ක්‍රියාත්මක කරපු අය මෙවෙනකොට ඔවුන් කලබල වෙලා තියෙනවා සහ ඔවුන් වී මිලදී ගැනීම පවා අත්හැරලා තියෙනවා මේ තත්ත්වය ඇතුළත. ආණ්ඩුවේ ඇතම් නායකයත් ගොවි ජනතාව උස ගැන්නුවා කියලා මේ අතරේ දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය සෞභාග්‍ය දැක්මේ ඇති ජනප්‍රිය නොවන නමුත් රටට වැදගත් තීන්දුව කීපයක් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී සමහරවිට ආණ්ඩුවේම ඇතම් පිරිස් මේවට ජනතාව උස ගැන්නුවා කියලා සඳහන් කරනවා. ඊළඟට අද සනත්යෙන් බණ්ඩාර සහ ජගත් කනහැරාරච්චි වාර්තා කරනවා නැත්නම් විශේෂාංග ලිපියක් තියෙනවා දිවයින පුවත්පතේ අනාගතය වෙනුවෙන් අතීතයේ පළතුරු විවිධත්වය රකිමු කියලා මහාචාර්ය කපිල දිසානායක සබරගම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා කරන විග්‍රහය. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ දැනට අපි සාමාන්‍යයෙන් පළතුරු වර්ග 50යි ලංකාවේ තියෙන ඒවා ආහාරයට ගන්න. හැබැයි ලංකාවේ කෑමට ගන්න පුළුවන් පළතුරු වර්ග 250ක් විතර තියෙනවා. දැන් ජාත්‍යන්තර ගණන් හැදීම් වලට අනුව ජෛව විවිධත්වයට වෙන හානිය නිසා 2050 විතර වෙනකොට ලෝකෙ තියෙන දැනට ජෛව විවිධත්වයෙන් 3න් 1ක් විනාශ වෙනවා. ඒ නිසා අපේ පළතුරු ප්‍රභේද ඒ කියන්නේ මාදන්, උගුරැස්ස, නෙල්ලි, නමිනං, වෙරළු, ලාවලු මේ වගේ පළතුරු වර්ග ආරක්ෂා කරගත්තොත් සහ වාණිජ වශයෙන් වගා කරන්න පටන් ගත්තොත් ඒවා ඩොලර් ඉපයීමටත් හොඳ අවස්ථාවක් කියලා ඒ ලිපියේ තියෙනවා. වැඩි විස්තර කියා බලන්න පුළුවන්. දැන් මේව වගා කරන්න ගියාම වනවගාව ක්‍රමයෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒක ලොකු ගැටලුවක්. මහියංගනේ අක්කර 65000ක භූමියක් උක් වගා ව්‍යාපෘති කර දීමෙන් පරිසර හානියක් සිදු වෙනවා කියලා මේ ගැටලුවේ අනිත් පැත්ත වාර්තා කරනවා. අද පුවත්පත මොනරාගල නායනීය බණ්ඩාර ඌවෙල්ලස ජන අයිතීන් සුරකීමේ සංවිධානය කියන්නේ. ඒ වගේම හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් සෙනරත් දිසානායක මහත්මිය කියන්නේ මේවා ප්‍රාග් ඓතිහාසික යුගයේ නටබුන් තියෙන හොන්ත පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන භූමියක් කියලා ඔහු සඳහන් කරනවා. ඒ නිසා මේ ගැටලුව ගැන වෙනත් පැත්තකිනුත් හිතන්න වෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඊළඟට වනාන්තර ගැන කිව්වයින් පස්සේ නිරන්තරේ වාර්තා වෙන තවත් පුවතක් වනාන්තරේ වගේම නිරන්තරේ වාර්තා වෙන තවත් කතාවක් තමයි කොළඹ සුපිරි හෝටල් වලට ගෝනමස් තෙල්දෙනියේ රක්ෂිතෙන් දෙහිවල ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අනුව ගෝනමස් කිලෝ 61ක්, ගිනිඅවි 3ක්, බෝරදලහ ගිනිඅවලට යොදන උණ්ඩ 27ක් එක්ක තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තෙල්දෙනියේ රංගල අධි ආරක්ෂිතයට ඇතුළු වෙලා තමයි ගෝනුන් මුවන් මොනරුන් මරා උන්ගේ මස් කොළඹට ගෙන්නනවා කියලා සඳහන් කර සිටින්නේ. කන්න ඕන වෙලාවට තලගොයත් කබරගොයා කරගන්න පුළුවන්. නැත්නම් කබරගාත් ඕනනම් තලගොයා කරගන්න පුළුවන්. රනිල්ට විතරක් නෙවෙයි ජවිපේ අපටත් ජාත්‍යන්තර සමතතා තියෙනවා කියලා විජිත හේරත් මන්ත්‍රීවරයා කියනවා. ආණ්ඩු බලය නැතිව රට හදන්න බෑ. අපිට ආණ්ඩු බලය දෙන්න. ඒ අනුව බින්දවැටුණු මව්බිය ගොඩනගන විසඳුම කියන තේමාව යටතේ ගාල්ලේ තිබිච්ච සමුළුවකදී තමයි සඳහන් කර සිටින්නේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහට විතරක් නෙවෙයි අපිටත් ජාත්‍යන්තර සමතතා තියෙනවා කියලා සඳහන් කර සිටිනවා. අපිටත් ඒක පේනවා. මේ දවස්වල කායකද ජාත්‍යන්තරේ කායකද සම්බන්ධකම් තියෙන්නේ. ඒ වගේම පහුගිය අවුරුදු 10ක විතර කාල සීමාව තුළදී මේ රට තුළ ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කරන්න හදපු කාරණා ජනතා විමුක්ති පෙරමුණ දියත් කරන්නේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ පිටිපස්සේ ඉඳලා තල්ලු කරපු කාරණා දිහා බැලුවම කවුරු එක්කද ජාත්‍යන්තරේ සම්බන්ධකම් තියෙන්නේ කියලාත් පැහැදිලි. ඒවා තවදුරටත් හෙළිදරව් කරනවා. මීළඟ ජනාධිපතිත් අපේ එක්කිනාම තමයි කියලා රෝහිත අබේගුණවර්ධන මහත්මයා කියනවා. බුලත් සිංහල ඉඳලා කරපු ප්‍රකාශයක් 69 ලක්ෂයේ තවමත් අපේ ගාව තියෙනවා. ඊළඟ ආණ්ඩුවේ ජනාධිපතිවරයා වීමේ බලාපොරොත්තුවෙන් දුසිමක් පමණ ඉන්නවා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ අර විදිය ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ විපක්ෂයේ ඉන්නවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. පාටිලේ චම්පික රණවක මන්ත්‍රීවරයා ඉන්නවා. ඊළඟට රාජේත සේනාරත්න මන්ත්‍රීවරයා ඉන්නවා. තවත් නම් දුසිමක් විතර කියන්න පුළුවන්. කොහොම වුණත් 2025 දිත් මෙරට ජනාධිපතිවරයා වන්නේ අපේ ජනාධිපතිවරයාමයි කියලායි සඳහන් කර සිටින්නේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා. ඒ ප්‍රකාශය අද ලංකාදීපේ වාර්තා කරනවා. ඒ අතරට පොහොර කතාවෙන් නෙමේ පටලවිල්ල ආවේ. පොහොර හිඟෙන් මාතලේ එළවලු කොට විනාශයි කියලා වාර්තා කරනවා. නිසරු එළවලු ටික මැහි යටම කුණු වෙනවා. බලධාරීන් බයට හැංගිලා, නිලධාරීන් බයට හැංගිලා පොහොර නැති කමින් ගොවීන්ට වගාව එපා වෙලා කියලා වාර්තා කරනවා. පොහොර ගොවීන් වෙත නොයාමේ ගැටලුවක් තියෙනවා. හැබැයි ඊළඟ කන්න වෙද්දී ඒ ගැටලුව විසඳෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද එකක් තමයි එක පැත්තකින් ගත්තාම පහුගිය කාලේ කොරෝනා නිසා මේ යාන්ත්‍රණය බිඳ වැටුණා.
දෙවැනි එක තමයි මේ වතාවේදී යුද හමුදාවට මේ කාර්යය පවරලා තියෙනවා. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට මේ වගකීම් පවරලා තියෙනවා. පොහොර නිෂ්පාදනය ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට ඒ වගේම කාබනික පොහොර, දියර පොහොර වර්ග නිෂ්පාදනය ප්‍රමිතිගත කරන්න ඒ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. සහ යුද හමුදාවේ වෙනම බලකායක්, රෙජිමේන්තුවක් පිහිටවලා තියෙනවා කෘෂිකාර්මික කටයුතු සඳහා. ඒ කියන්නේ ඔවුන් අවිය දරන්න වගේම මේ කෘෂිකර්මාන්තය සම්බන්ධ නව දැනුම සහ ප්‍රායෝගික දැනුමින් සන්නද්ධයි. එනිසා මේ පිරිස ඊළඟ සංග්‍රාමය සඳහා ගොවි බිමට යන්න සූදානම්. හරියට එදා යුද බිමට ගියා වගේම අර බල නිලධාරීන් බයේ හැංගිලා ඉන්නවා කියලා මේ ගොවීන් කියනවා. හැබැයි මේ නිබය එඩිතර පුතුන් තමයි මේ ගමනට සූදානම් වෙන්නේ. නිසා ඒ ගැටලුව විසඳෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් ඊළඟ වතාවේදී. ඒ අතරේ දූෂණ විරෝධී ජනහඬ ජනපතට ලිපියක් ලියමින් කියනවා බැඳුම් කර හොරකමේ හංගපු පිටු 106 එළියට ගන්න කියලා. ඒක අද දිවෙන පුවත්පතයි වාර්තා කරන්නේ. ඒ පුවතත් එක්කම අපි ඉතිරි පුවත්වලට අවධානය යොමු කරමු. ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරමු. අපි අපේ ඉන්න නිබය පුතුන් පිළිබඳව කතා කළා. අපිත් අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. ඒ යුද්ධයට මුහුණ දීමේ ප්‍රතිඵලයත් එක පැත්තකින් බලපානවා මේ වෙනකොට ලංකාව මුහුණ දෙලා තියෙන ආර්ථික අර්බුදයට. ඒ කියන්නේ මේක මේ අදක ඊයේක ඇති වෙච්ච ගැටලුවක් නෙවෙයි. අපි නිදහසෙන් පස්සේ මොනවද කරලා තියෙන්නේ කියලා කතා කරනවා. නිදහසෙන් පස්සේ අපි ඉලක්කගත එහෙම නැත්නම් අපිට නිසි ඉලක්කයකට යන්න බැරි වෙච්ච කාරණා අතර අවුරුදු 30 යුද්ධයත් එක හේතුවක්. ඒකට අවුරුදු 30 යුද්ධයට බලපාන්නේ එහෙම නැත්නම් යුද්ධය අවුලුවන්නේ ඒ යටත් විජිතවාදීන්මයි. ඒ කියන්නේ ඔවුන් ගියේ ප්‍රශ්න ටික මෙහි ප්‍රශ්න වලට ගිනි තියලා ඉවර වෙලා. ඒ නිසා ඒ යුද්ධයේ අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච යුද්ධය ඉවර නොකළ නම් මෙහෙම අර්බුදයක් ආපු වෙලාවක කොහොම තියේද? ගෝලීය වසංගතයක් ආපු වෙලාවක කොහොම තියේද? හිතා ගන්න පුළුවන් නේද? ඒකට මේ පහුගිය කාලේ ගත්තොත් 2018 එමෙතන 2016 අවුරුද්දේ 2016 අවුරුද්ද වෙද්දි තියෙනවා මහ බැංකුවේ වෙච්ච කලබගෑනිය. ඒකින් ආර්ථිකයට දැඩි බලපෑමක් කෙල්ල වුණා. ඊට පස්සේ නියගයක් ආව 2016 17 වගේ කාලවල. ඊළඟට ව්‍යවස්ථා අර්බුදයක් තිබුණා 2018 විතර වෙද්දි. 2019 වෙද්දි පාස්කු ප්‍රහාරය. ඊළඟට 2020 2021 අවුරුදු දෙකේම කොරෝනා වසංගතය. මේ එක විට අවුරුදු 6ක් පුරා අකණ්ඩවම ජාතික ආර්ථිකයට දැඩිසේ පහර වැදෙන කාරණා කීපයක් සිද්ධ වුණා. සමහර ගැටලු විසඳ ගන්න තිබිච්ච ඒවා. ඒ කියන්නේ 2015 මේ ජනතා විමුක්ති පෙරමුණත් පසුබිමේ ඉඳලා ගෙනාපු පාලන තන්ත්‍රය නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල තමයි දැක්කේ. අපි 2015 වෙද්දි තිබිච්ච ආර්ථික වර්ධන වේගය අන්තිමට 2019 වෙද්දි 2018 කෙලවරෙද්දි 2.3 දක්වා පහළ බැස්සේ ඒකයි. ඊළඟට අද දැන් මේ යුද්ධය ගැන කිව්වම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළොත් මොකද වෙන්නේ? සිවිල් වැසියන් 50,000ක් හමුදා සෙබළුන් 25,000ක් මිය යන්න පුළුවන් කියලා අනාවැකි පළ කරනවා. ඒක වාර්තා කරන්නේ සහන් වික්‍රමගේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළොත් සිවිල් වැසියන් 50,000ක් හමුදා සෙබළුන් 25,000ක් මිය යන බවට අනාවැකි පළ වී තිබෙනවා. හැබැයි දැන් රුසියාව සහ චීනය මේ වෙද්දී සමීප සමතතා පවත්වමින් යනවා විතරක් නෙවෙයි ආජන්ටිනාවත් චීනයේ one road one belt එහෙම නැත්නම් එක තීරයක් එක මාවතක් කියන වැඩසටහනට එක් වෙනවා. වැදගත්කම වෙන්නේ චීනයේ ඩොලර් ට්‍රිලියන ගණනක ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වෙත සම්බන්ධ වන දකුණු ඇමරිකානු මහද්වීපයේ ප්‍රධානතම ආර්ථිකයන්ගෙන් එකක් වන ආජන්ටිනාව මේ ව්‍යාපෘතියේ කොටස්කරුවෙක් බවට පත්වීම තමයි ඇමරිකාවට නුහුල්ලන දේ බවට පත්වෙන්නේ. ඒ අතරේ කැමිලා පාකර් රැජිනක් වෙන ලකුණු පහළ වී තිබෙනවා කියලාද වාර්තා කරනවා. මොකද තමන්ගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් මහරජින් ප්‍රකාශයට පත් කළා චාල්ස් කුමරු රජු වුණාට පස්සේ කොන්වෙල් ආදිපාදවරිය එහෙම කැමිලා පාකර් බිසෝ බවට පත් වෙනවා. කැමිලා පාකර් රජිනක් වෙනවා කියලා කියන්නේ. කොමුණත් 2005 දී තමයි චාල්ස් කුමාරයාක් විවාහ වෙන්නේ. හැබැයි බ්‍රිතාන්‍ය ජනතාව මේක ගැන මොනවද හිතන්නේ කියන එක වෙන පැත්තකින් වාර්තා වුණා. ඩයනාගේ මියයාමත් එමෙත අභිරහස් මියයාම සහ කැමිලාගේ රාජ්‍ය ප්‍රාප්තිය මේ දෙක පිළිබඳ තවදුරටත් ඉස්සරහට කතා වේවි.
ඊළඟට සාහිත්‍ය පිටුවට අපි අවධානය යොමු කරනවා විමර්ශා සාහිත්‍ය සංග්‍රහයට අද ලංකාදීප පුවත්පතේ ගාමිණී කන්දේපොළගේ සටහන ඒ ප්‍රවීණ ගීපද රචක වසන්ත කුමාර කොබවක සමග කවියට තනුවක් දාපු පමණින් ගීතයක් වෙනවද කියන ප්‍රශ්නයෙන් තමයි මේ සිරස්සලය ගොනු වෙන්නේ. මෙරට ගීත කලාවට අමරණීය ගීත පදමාලා රසක් දායද කරපු ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවෙක් ඔහු. විශේෂයෙන්ම රූකඩ මඩුවේ ආගපොලේ පලංචියලි ඉරුවේ කඳුළු පිසදාන සංගවාලන ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ශිල්ප සොඳින් දැනගන්න ගිහින් වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන සියාතුවේ මාවිතුරේ දූවිල්ලෙන් වත්සුනුසරා මේ විදිය සින්දු ගණනාවක් ගැන කියන්න පුළුවන්. ඔහු කරන ප්‍රකාශය නැත්නම් ඔහුගෙන් ගාමිණී කන්දේපොළ අහනවා ඔබගේ එක ලක්ෂණයක් විදිහට අපිට අනුගන්න පුළුවන් සාම්ප්‍රදායික ජනමූලාශ්‍රය ආශ්‍රය කර ගැනීම. එතකොට ඒකට උත්තරයක් දෙනවා කලාපීය විදිහට වර්ධනය වෙච්ච ගායනාවන් දිහා බැලුවත් ඒ හැම එකක්ම මතුවෙන්නේ ඔවුන්ගේ මූලාශ්‍රයන් එක්ක. යුරෝපීය ජාතිකයන් ගැන කිව්වත් ඔවුන්ගේ මූලාශ්‍ර කොහේ හරි කොතනක හරි තැවිලලා තියෙනවා. ඇතැම් විට ඒවා ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා. එහෙම වුණාම ඒක මුළු ලෝකෙටම සමීප බවක් පෙන්වනවා. හැම වෙලාවෙම අපි යමක් ලියන්න ඕන රසිකයාණු බුද්ධිමත් කෙනෙක් කියන ස්ථාවරයේ ඉඳලා. ඒ වචනේම ඇති ඒ වාක්‍යෙම ඇති වසන්ත කුමාර කොබවක කියන නිර්මාණකරුවට මල්දමක් පළඳවන්න අපි හැම විටම යමක් කරන්න ඕනේ ග්‍රාහකයා රසිකයා බුද්ධිමතෙක් කියලා හිතාගෙන. ඔහු එහෙම කියනවා. ඒ වගේම ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මාධ්‍යවේදියාගේ රෝහණ විජේවීර කෘතිය නිකුත් වී තිබෙන බව වාර්තා කරනවා අද ලංකාදීපේ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ගේ රෝහණ විජේවීර කෘතියේ නවතම මුද්‍රණය එළි දක්වා තිබෙනවා. ඔහු ඉරිදා ලංකාදීපේ දියත අතිරේකයට ලියපු ලිපි පෙළ තමයි මේ සංග්‍රහිත වෙලා තියෙන්නේ. ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වෙලාව හරි කාටූන් බලන්න. එතකොට අර මුලින්ම අහපු ප්‍රශ්නේ කතාව පටන් ගනිද්දිම කිව්වේ දවසකට ඔබ සෙල්ෆි කීයක් ගන්නවද කියලා. සමහරවිට ඔබේ උත්තරේ 0 වෙන්න පුළුවන්. සෙල්ෆි ගන්නෙම නැහැ. සමහරවිට මතක් කරලා බැලුවාම ලොකු ගාණක් තියෙන්න පුළුවන්. දවසකට සෙල්ෆි 3කට වඩා ගන්නවා නම් මානසික ලෙඩක්. මනෝවෛද්‍ය උපදේශක කමල්ලස් ජයසේකර කිව්වා කියලා දෙහිවල විද්‍යාන් පත්‍රන වාර්තා කරනවා. උත්සව පින්කම් වැනි සාධාරණ හේතුවක් නැතිව දවසකට සෙල්ෆි 3කට වඩා ගැහුවොත් ඒක මානසික රෝග ලක්ෂණයක්. එවැනි අයෙක් රෝහල්කට යොමු කළත් ඔහු ඉන්නේ අන්තර්ජාල මානසික තත්ත්වයෙන්. අන්තිමට ඒ අය හැසිරෙන්නේ යකෙක් ආරූඪ වුණා වගේ. කල්පනා කරලා බලන්න කීයක් සෙල්ෆි ගන්නවද කියලා. පෙට්‍රල් ගැහුවද? මම නෙමෙයි අහන්නේ. මහින්ද මහත්තයා අහනවා MDV රත්නගෙන් ළඟදි පෙට්‍රල් එහෙම ගැහුවද? මේ අද මව්බිම් පුවත්පතට MDV රත්න අදින කාටූන් එක. ළඟදි පෙට්‍රල් එහෙම ගැහුවද? මේ අද මව්බිම් පුවත්පතේ කාටූන් එක. ඊට පස්සේ දිනවෙන පුවත්පතට යනවා අංජනගේ කියලා වැඩක් නැහැ කාටූන් එක කියන්න. සෑර් සහන දෙන හැටියට අනාගතයේදී ප්‍රස්සා පිරුළුත් හැදෙයි සෑර්. අංජන කියන්නේ බන්දුලැමතුමාට. ඒ කොහොම කියලාද ප්‍රස්සා පිරුළු හැදෙන්නේ? බන්දුලැමතුමාගේ සහන මල්ල වගේ කියලා. බන්දුලැමතුමාගේ සහන මල්ල වගේ කියලා. හැබැයි සමහරු නම් කියන්නේ ඇමතුමා යන වෙලාවට විතරයි සතොසේ බඩු තියෙන්නේ කියලා. අංජනගේ කාටූන් එක තෝරගන්නවා දිනවෙන පුවත්පතෙන්. ජවිපට ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ හඳේ කියලා මහින්දානන්ද කියනවා. එතකොට අපිට හාලුත් ගෙන්න ගන්න පුළුවන්. හඳේ. ඒකත් නරක නෑ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත හිරකාරයන්ටත් අධ්‍යාපනයේ වටිනාකම තේරිලා බං 3 දෙනෙක් උසස් පෙළ විභාගෙ ලියනවලු. එතකොට සෑර් මන්ත්‍රීවරුන්ගෙන් අධ්‍යාපනයේ වටිනාකම තේරුනේ රංජන්ට විතරද? දවසේ පද 4 තෝරගන්නවා විදුර අබේනායකගේ බැසිල්ගේ මැජික් පහනත් නිවි ගියා යන්නට වෙයිද රට රටවල පිහිට සොයා IMF එකට යන්නේ නැහැයි කියා කීවට මුලදී දැන් බැරි වෙන හැඩයි නොයා. එහෙමද? හැබැයි නොගිහින් බෑ එන්නතේ 3 වන මාත්‍රාව විදගන්න. ආයි හිටමු ගැහමු. ආයි බෝවන්.